ආදරණීය දරුවනේ ජීවිද්‍යාව ප්‍රශ්න 5000ක් සාකච්ඡා කිරීමේ දැවැන්ත වැඩසටහනේ 17 වන ප්‍රශ්න පත්‍රයේ 4 වන පරිච්ඡේදයේ සමගින් තමයි ඔබ එකතු වන්නේ. ඉතින් මේ වන විට පරිච්ඡේද 3කින් අපි ප්‍රශ්න 17ක් සාකච්ඡා කළා තියෙනවා. මීට පෙර කතා කරපු ප්‍රශ්න වලට සාපේක්ෂව මේ 17 වෙනි ප්‍රශ්න පත්‍රයේ අපි කතා කරපු බොහොමයක් ප්‍රශ්න රචනා ස්වරූපයේ ටිකක් දැවැන්ත ප්‍රශ්න. ඒ ඔබට ඉතාම සරල පිළිතුරු ලියන ප්‍රශ්න වගේම රචනා කෙටිසටහන් ප්‍රශ්න ඒවට පිළිතුරු ලියන්නේ කොහොමද කියන එකත් මේ ප්‍රශ්න 5000 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව තුළ අන්තර්ගත වෙනවා. දැන් අපි 17 වෙනි ප්‍රශ්න පත්‍රයේ ඊළඟ ප්‍රශ්න වලටයි පිළිතුරු සාකච්ඡා කරන්න මේ සූදානම් වෙන්නේ. බලන්න මම අද සූදානම් කරා 18 වෙනි ප්‍රශ්නය ඔබට සෛල සැකිල්ල. මේ සෛල සැකිල්ල නිර්මාණයට හේතු වන සංරචක පිළිබඳ විස්තර කරන්න. සෛල සැකිල්ල නිර්මාණයට හේතු වන සංරචක පිළිබඳව විස්තර කරන්න. දැන් දරුවනේ ඉස්සෙල්ලම පොඩ්ඩක් අපි මතක් කරගමු මොකද්ද මේ සෛල සැකිල්ල, සෛලීය සැකිල්ල කියන්නේ කියලා. සෛලීය සැකිල්ලක් දකින්න ලැබෙන්නේ ශූන්‍යෂ්ටික සෛලවල විතරයි. ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල කොහෙත්ම සෛලීය සැකිල්ලක් දකින්න ලැබෙන්නේ නැහැ. ශූන්‍යෂ්ටික සෛලවල විතරමයි තියෙන්නේ. දැන් මේ සෛල සැකිල්ල නැත්නම් සෛලීය සැකිල්ල කියන්නේ මොකක්ද? ඒක මුලින්ම දැනගන්න ඕනේ මේ අර්ථ දැක්වීම. ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වලින් සමන්විත සෛලයේ හැඩය පවත්වා ගැනීමට ආධාර වන සන්ධාරක ව්‍යුහයක් විදිහට අපිට මේ සෛලීය සැකිල්ල හඳුන්වන්න පුළුවන්. ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වලින් සමන්විත සෛලවල හැඩය පවත්වා ගැනීමට ආධාර වන සන්ධාරක ව්‍යුහයක්. විශේෂයෙන්ම මේ සත්ත්ව සෛලවල හැඩය පවත්වා ගන්න. ඒ වගේම මේකට තව කාරණාවක් එකතු කරන්න පුළුවන්. අවශ්‍යතාවය අනුව කැඩී ගොස් නැවත සෑදිය හැකි ගතික ව්‍යුහයක් ලෙස මේ හඳුන්වන්න පුළුවන්. තවද අවශ්‍යතාවය අනුව කැඩී ගොස් නැවත සෑදිය හැකි ගතික ව්‍යුහයක් ලෙස මේ ව්‍යුහය අපිට හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද? හරි. ගතික ව්‍යුහයක් ලෙස හඳුන්වන්න පුළුවන්. දැන් සෛල සැකිල්ලේ ප්‍රධාන සංරචක තුනක් තියෙනවා. දැන් ඔබ අහගෙන හිටියා නම් මේ අර්ථ දැක්වීම මම කලින් කියද්දි ඔබට හිතෙන්න පුළුවන් සර් කිව්වේ සංරචක දෙකයි නේද? මොනවාද? ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා. කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. නමුත් දරුවනේ ඒ ප්‍රෝටීන සූත්‍රිකා කියන වචනේ ඇතුලේ ඇත්තටම දෙන්නෙක් හැංගිලා ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. කවුද දෙන්න? දැන් මේ ප්‍රෝටීන සූත්‍රිකා ඇතුලේ ඉන්නවා ශුද්‍ර සූත්‍රිකා හෙවත් ඇක්ටින් සූත්‍රිකා, ඒ වගේම අතරමැදි සූත්‍රිකා. දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ට කියන්නේ ශුද්‍ර සූත්‍රිකා, අනිත් එකන අතරමැදි සූත්‍රිකා. ශුද්ධ සූත්‍රිකා වලටම තවත් නමක් විදිහට තමයි ඇක්ටින් සූත්‍රිකා කියලා කියන්නේ. ඒකට හේතුව ඇක්ටින් කියන ප්‍රෝටීන උපේකක වලින් තමයි ඒ ශුද්ධ සූත්‍රිකා හැදිලා තියෙන්නේ. අතරමැදි සූත්‍රිකා කියලා තව කාණ්ඩයක් ඉන්නවා. ওই දෙක එකතු කරාම සංරචක දෙකක් එතන තියෙනවා. ඊට අමතරව ශුද්‍ර නාලිකා ඉන්නවා. ඒතර ඒ අනුව ඇත්ත කතාව තමයි සෛලීය සැකිල්ල හැදිලා තියෙන සංරචක තුනකින් ශුද්‍ර සූත්‍රිකා, ශුද්‍ර නාලිකා, අතරමැදි සූත්‍රිකා. ඉතින් සූත්‍රිකා දෙකම ප්‍රෝටීන වලින් හැදෙන නිසා පොදුවේ ප්‍රෝටීන සූත්‍රිකා කියලා කියනවා. පැහැදිලිද? හරි. එතකොට දැන් සෛල සැකිල්ල අර්ථ දැක්වීම මතක් කරගන්න මාත් එක්ක පාඩම් කරගමු. මේවා මාත් එක්කම ඔබට පුළුවන් පාඩම් කරගන්න නිවසේ ඉඳලා. කොහොමද මේ කියන්නේ? ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වලින් සමන්විත සෛලයේ හැඩය පවත්වා ගැනීමට ආධාර වන සන්ධාරක ව්‍යුහයක්. හරි? විශේෂයෙන්ම සත්ත්ව සෛල වල හැඩය පවත්වා ගැනීමට ආධාර වන සන්ධාරක ව්‍යුහයක්. අවශ්‍යතාවය අනුව කැඩී නැවත සෑදීමට හැකි ගතික ව්‍යුහයක්. මොකද මේ ගතික කියන්නේ? ගතික කියන්නේ වෙනස් වෙන සුළුයි කියන එක. ස්ථිතික කියන්නේ ස්ථිරයි වෙනස් වෙන්නේ. නමුත් ගතික කියන්නේ වෙනස් වෙන සුළු කියන අදහස. වෙනස් වෙන සුළු. පැහැදිලිද? හරි. එතකොට ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වලින් සමන්විත සෛලයේ හැඩය පවත්වා ගැනීමට ආධාර වන සන්ධාරක ව්‍යුහයක් අවශ්‍යතාවය අනුව කැඩී නැවත සෑදිය හැකි ගතික ව්‍යුහයක් විදිහට සලකනවා. ඒක තමයි සෛල සැකිල්ල ගැන මුලින්ම පැහැදිලි කරන්න ඕන දේ. ඒතර සෛල සැකිල්ල ශූන්‍යෂ්ටික සෛලවල විතරමයි අපිට මුණ ගැහෙන්නේ, ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල මුණ ගැහෙන්නේ නැහැ දරුවෝ. හරි? මුණ ගැහෙන්නේ නැහැ.
ඊළඟ කාරණාව තමයි මේ කියපු සංරචක තුන ගැනයි අපෙන් මේ ප්‍රශ්نين පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි එක සංරචකය ගැන හොඳින් කරුණු ටික සාකච්ඡා කරමු. දැන් පළවෙනියට අපිට ගන්න පුළුවන් ශුද්‍ර සූත්‍රිකා. ශුද්‍ර සූත්‍රිකා. දරුවනේ ශුද්‍ර සූත්‍රිකා සෑදිලා තියෙන ප්‍රෝටීන උපේකකය තමයි ඇක්ටින්. ඒ නිසා ඇක්ටින් තමයි තැනුම් මේකකය වෙන්නේ. ඇක්ටින් ප්‍රෝටීන උපේකක වලින් තමයි ශුද්‍ර සූත්‍රිකා නිර්මාණය වෙන්නේ. ඇත්තටම ඇක්ටින් එකිනෙක සමග වෙලුණු නැත්තම් බැඳුණු පට දෙකක් වශයෙන් තමයි ශුද්‍ර සූත්‍රිකාව නිර්මාණය කරන්නේ. එකිනෙක සමග වෙලුණු පට දෙකක් ලෙස තමයි බැඳිලා ඇක්ටින් සූත්‍රිකා නැත්තම් ශුද්‍ර සූත්‍රිකා ස්වභාවයේ පවතින්නේ. මෙන්න මේ වගේ මේ බලන්න. ඇක්ටින් සූත්‍රිකා. එහෙම නැත්තම් තව නමක් කියනවා ශුද්‍ර සූත්‍රිකා. ඇක්ටින් සූත්‍රිකා නැත්තම් ශුද්‍ර සූත්‍රිකා. දැන් මේවා පවතින විදිහ බලමු අපි. මෙන්න මේ විදිහට. මේ තමයි එක ඇක්ටින් පටයක්. ඇක්ටින් ප්‍රෝටීන උපේකක වලින් නිර්මාණය වෙච්ච එක පටයක් තමයි මේ තියෙන්නේ. මේ බලන්න අනික් පටය. මෙන්න අනික් පටය. ඒතර මෙහෙම එකිනෙක වෙලුණු ඇක්ටින් පට දෙකකින් නැත්තම් දාම දෙකකින් තමයි මේ ශුද්‍ර සූත්‍රිකා නැත්තම් ඇක්ටින් සූත්‍රිකා නිර්මාණය වෙන්නේ. හරි? ඒ වගේම මේකේ විෂ්කම්භය සලකා බැලුවොත් ඇත්තටම දරුවනේ නැනෝමීටර් 7ක විතර විෂ්කම්භයක් තමයි පවතින්නේ. අඩුම විෂ්කම්භයක් පවතින්නේ මේ ඇක්ටින් සූත්‍රිකා නැත්තම් ශුද්‍ර සූත්‍රිකා වලට අනික් සංරචක දෙකට සාපේක්ෂව. පැහැදිලිද? හරි. එතකොට මේ ඇක්ටින් සූත්‍රිකා මගින් ඊටාම වැදගත් කාර්යභාරයන් ගණනාවක් ඉෂ්ට සිද්ධ කරනවා සෛලයේ පැවැත්ම සඳහා. විශේෂම කෘත්‍යයන් 6ක් මට මේ වෙන වෙලාවේදී මේ වෙන අවස්ථාවේදී ඔබට මතක් කරන්න පුළුවන් කෘත්‍යයන් 6ක් දරුවනේ ඇක්ටින් සූත්‍රිකා වලින් ඉෂ්ට වෙනවා සෛලය තුලදී. ඒ ගැනත් අපි කතා කරන්න ඕනේ. හරි මෙතනදී ව්‍යුහයෙන් විතරක් නෙමෙයි සියලුම කාරණා සාකච්ඡාවට භාජනය වෙනවා. හරි. එතකොට දැන් අපිට ඇක්ටින් සූත්‍රිකා ගැන පැහැදිලි කිරීමක් ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. අපිට මුලින්ම සංරචක තුන ගැනම මූලික හැඳින්වීමක් කරලම පිළිතුර ලියනවා නම් වඩාත් හොඳයි නේද? අපි එහෙම ලියමු. මෙහෙම ලියන්න පුළුවන්. සෛලීය සැකිල්ලේ ප්‍රධාන සංරචක තුනකි. එනම් ශුද්‍ර සූත්‍රිකා හෙවත් ඇක්ටින් සූත්‍රිකා ශුද්‍ර නාලිකා හා අතරමැදි සූත්‍රිකාය. දැන් මේවයින් එක්කෙනෙක් ගැන උඩින් මම ලියලා ලකුණු කරලා තියෙනවා. එයා ගැන විස්තර කරන්න ඕනේ. දැන් ඇක්ටින් සූත්‍රිකා ගත්තොත් දරුවනේ ඇක්ටින් සූත්‍රිකා නැත්නම් ශුද්ධ සූත්‍රිකා ඇක්ටින් ප්‍රෝටීන උපේකකයෙන් තමයි සමන්විත වෙන්නේ. ඒ ගැනත් කියන්න ඕනේ. ශුද්ධ සූත්‍රිකා ඇක්ටින් ප්‍රෝටීන් උප ඒකක වලින් සමන්විත වේ. ශුද්ධ සූත්‍රිකා ඇක්ටින් ප්‍රෝටීන් උප ඒකක වලින් සමන්විත වේ. එකිනෙක වෙලුණු ඇක්ටින් පට දෙකකින් ශුද්ධ සූත්‍රිකා නිර්මාණය වී ඇත.
නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි දරුවනේ මේ ශුද්ධ සූත්‍රිකා සෛලීය සැකිල්ල නිර්මාණය කිරීමත් සමග එයාගෙන් ඉටුවන කාර්යභාරයන්. පළවෙනි එක තමයි සෛලේ හැඩය පවත්වා ගැනීමට ආධාර වෙනවා. ඒක මේ සංරචක තුනේම පොදු කාර්යයක්. හරි? සෛලේ හැඩය පවත්වා ගැනීමට ආධාර වෙනවා. ඒ විතරක් නෙමෙයි. සෛලවල හැඩය වෙනස් කිරීමටත් දායක වෙනවා. සෛලවල හැඩය පවත්වා ගැනීමට ආධාර වෙනවා. සෛලවල හැඩය වෙනස් කරන්න දායක වෙනවා. ඒ කාරණා දෙකත් මෙයාට අදාළයි. බලන්න. සෛලවල හැඩය පවත්වා ගැනීමට මෙන්ම සෛලවල හැඩය වෙනස් කිරීමටත් ශුද්ධ සූත්‍රිකා දායක වේ. ශුද්ධ සූත්‍රිකා දායක වේ. සෛලවල හැඩය පවත්වා ගැනීමට වගේම සෛලවල හැඩය වෙනස් කරන්නත් ශුද්ධ සූත්‍රිකා වලින් ලොකු දායකත්වයක් සපයනවා. පැහැදිලිද? දැන් ඒ වගේම මේ පේශි තන්තු සංකෝචනයට, හරි? පේශි සංකෝචනයට ඒකටත් දායක වෙනවා මේ ශුද්ධ සූත්‍රිකා නැත්නම් ඇක්ටින් සූත්‍රිකා. ඔබට ඒ පිළිබඳව ගැඹුරින් ඉගෙන ගන්න පුළුවන් සර්පණ සූත්‍රිකා වාදයේදී සන්ධාරණය හා චලනය පාඩම සමග එකතු වුණාම. හරි? ඒතකොට දරුවනේ පේශි සංකෝචනයට දායක වෙන්නෙත් ශුද්ධ සූත්‍රිකා. ඒ වගේම ශාක සෛලවල සිදුවන වක්සරණ ක්‍රියාවලිය. වක්සරණය එහෙම නැත්නම් අපි කියනවා සෛලප්ලාස්මීය සංසරණය කියලා. ඒ ක්‍රියාවලියට දායක වෙන්නෙත් ශුද්ධ සූත්‍රිකා. ඒ හරි සරලයි. හරි? අපිට ලියන්න පුළුවන් ඒ කාරණාවත්. ශුද්ධ සූත්‍රිකා පේශි සංකෝචනයට දායක වේ. පේශි සංකෝචනයටත් දායක වෙනවා. ඒ වගේම ශාක සෛලවල වක්සරණය. වක්සරණයටම වෙන වචනකින් අපි කියනවා සෛල ප්ලාස්මීය සංසරණය. සඳහා දායක වේ. සඳහා දායක වේ. හරි. ඒතර දැන් ශුද්ධ සූත්‍රිකා වලින් කාර්යයන් 4ක් කිව්වා. කාර්යයන් 6ක් තියෙනවා දරුවෝ. තව දෙකක් තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම ඔබ දන්නවා මේ සෛලප්ලාස්මීය චලන. දැන් මේ ඇමීබා වගේ ඒකසෛලික ශුද්ධ ජීවීන් සෛලප්ලාස්මීය චලන සිදු කරමින් ගොදුරු අල්ලා ගන්න, එක තැනකින් තව තැනකට සංචරණය වෙන්න ඔවුන් ක්‍රියා කරනවා. ඒතර මෙතනදී මේ සෛලප්ලාස්මය වෙනස් කරමින් තමයි සෛලප්ලාස්මීය චලන ඇති කරගන්නේ. ඇමීබා ව්‍යාජපාද හදාගන්නේ එහෙමයි. ඒතර ඒ සඳහා සෛල සැකිල්ල යම් යම් ස්ථානවලින් බිඳ වැටිලා ඒ අවශ්‍ය හැඩය සකස් කරගන්න දායක වෙන උදව් කරනවා. එහෙනම් විශේෂයෙන්ම සෛලප්ලාස්මීය චලන ඇමීබාගේ වගේ ඒව දක්වන්න ඇත්තටම ශුද්ධ සූත්‍රිකා දායක වෙනවා. හරි? එකත් ලියන්න පුළුවන්. සෛලප්ලාස්මීය චලන එහෙම නැත්නම් ඇමීබාගේ ව්‍යාජ පාද සෑදීමට සෛලප්ලාස්මීය චලන දැක්වීමට ශුද්ධ සූත්‍රිකා දායක වේ. ශුද්ධ සූත්‍රිකා දායක වේ. ඒ විතරක් නෙමෙයි. සත්ව සෛලවල සෛලප්ලාස්ම විභාජනයේදී දරුවෝ ભેද නැලියක් හැදෙනවා කියලා ඔබට මතක ඇති. මම ඉගෙනුවා සෛල චක්‍රය ගැන උගන්වද්දි සෛල විභාජනය ගැන උගන්වද්දි. එතකොට මේ සත්ව සෛලවල සෛලප්ලාස්මීය විභාජනය සිදුවන්නේ ભેද නැලියක් ගොඩ නැගිලා ඒක ක්‍රමයෙන් වර්ධනය වෙලානේ. ඔන්න ඔය ભેද නැලිය ගොඩ නගන්නත් ශුද්ධ සූත්‍රිකා දායක වෙනවා.
ශුද්ධ සූත්‍රිකා දායක වෙනවා. ඒ අනුව අපිට ලියන්න පුළුවන් සත්ව සෛලවල සෛල ප්ලාස්ම විභාජනයේදී බේදන ඇලිය සෑදීම සඳහා ශුද්‍ර සූත්‍රිකා දායක වේ. ශුද්‍ර සූත්‍රිකා දායක වේ. බලන්න. ඔන්න දරුවනේ ශුද්‍ර සූත්‍රිකා ගැන ඔබ මේ සිලබස් එක තුල දැනගන්න ඕන හැම දෙයක්ම මම කියලා දීලා තියෙනවා. දැන් ශුද්ධ සූත්‍රිකා ගත්තම මේකේ විෂ්කම්භය නැනෝමීටර් 7ක් පමණ වෙනවා කියලා මම කිව්වා. මේ ශුද්ධ සූත්‍රිකා හැදිලා තියෙන ප්‍රෝටීන උපේකකය තමයි ඇක්ටින්. ඒ හින්දාම ඇක්ටින් සූත්‍රිකා කියලා මේ අයව හඳුන්වනවා. ඇක්ටින් ප්‍රෝටීන පට දෙකක් නැත්තම් දාම දෙකක් එකිනෙක වෙලීමෙන් තමයි මේ ශුද්ධ සූත්‍රිකා නිර්මාණය වෙන්නේ. දැන් ශුද්ධ සූත්‍රිකා වලින් ඉටුවන කෘත්‍යයන් 6ක් ගැන කිව්වා. එකක් තමයි සෛලවල හැඩය පවත්වා ගන්න මේ ශුද්ධ සූත්‍රිකා දායක වෙනවා. ඒ වගේම සෛලවල හැඩය වෙනස් කරන්න දායක වෙනවා. හරි. ඒ වගේම පේශි සංකෝචනයට දායක වෙනවා. ඒ වගේම ශාක සෛලවල සිදුවන සෛලප්ලාස්මීය සංසරණය හෙවත් වක්සරණ ක්‍රියාවලියට දායක වෙනවා. ඒ වගේම ඇමීබාකාර චලන දක්වමින් සිදුවන සෛලප්ලාස්මීය චලන සඳහා දායක වෙනවා. අවසාන වශයෙන් සත්ව සෛලවල සෛල විභාජනයේදී බේදන ඇලිය නිර්මාණය කරන්න දායක වෙනවා. බේදන ඇලිය නිර්මාණය කරන්න දායක වෙනවා. ඒ ඔන්න ඔය කාරණා දරුවනේ අමතක කරන්නට එපා. අපිට පුළුවන් දැන් අපි එක සංරචකයක් පිළිබඳව සම්පූර්ණ සවිස්තරාත්මකව ඉගෙන ගත්තා. අපිට තව සංරචක දෙකක් ගැන ඉගෙන ගන්න තියෙනවා. රූප සටහනුත් අඳින්න තියෙනවා. හරි. එතකොට අපිට ඊළඟට අපි ඉගෙන ගන්න පුළුවන් ශුද්‍ර නාලිකා පිළිබඳව. අපි ශුද්‍ර නාලිකා ගැන දැන් කතා කරමු. කොහොමද එයාගේ ව්‍යුහය, එයාගේ කාර්යභාරයන් කොහොමද කියන එක ගැනත් මේ විදිහටම හරියට අවබෝධයෙන් දැනගමු. අපි යමු එතෙන්ට. දැන් අපිට ශුද්‍ර නාලිකා ගැන සටහන් කරන්න පුළුවන්. මොනවද අපි ශුද්‍ර නාලිකා ගැන කතා කරන්නේ? දරුවනේ ශුද්‍ර නාලිකා තමයි මේ ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා මේ කියන සංරචක තුනෙන් විෂ්කම්භයෙන් වැඩිම කෙනා. නැනෝමීටර් 25ක විතර විෂ්කම්භයක් යාට තියෙනවා. මෙයාගේ කුහරමය නාලාකාර නැත්නම් සිලින්ඩරාකාර බිත්තියක් තමයි තියෙන්නේ. ඇතුලේ කුහරමේ ස්වභාවයක් තියෙන්නේ. හරි? මේ බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ ටියුබියුලින් කියන ප්‍රෝටීන උපේකක වලින්. ටියුබියුලින්. පරණ විෂය නිර්දේශය තුලදී දරුවනේ ටියුබියුලින් වල තිබුණා ඇල්ෆා ටියුබියුලින්, බීටා ටියුබියුලින් කියලා ප්‍රභේද දෙකක්. නමුත් දැන් ඔබේ සිලබස් එක තුල ඔබේ විෂය නිර්දේශය තුල ටියුබියුලින් කියලා තමයි සඳහන් කරන්නේ. ඒතර ප්‍රෝටීන උපේකකය තමයි ටියුබියුලින්. මේ ටියුබියුලින් ප්‍රෝටීන උපේකකයෙන් තමයි ශුද්‍ර නාලිකා නිර්මාණය වෙන්නේ. මේ බිත්තිය ගොඩනැගිලා තියෙන්නේ ටියුබියුලින් ප්‍රෝටීන ස්තම්භ 13කින්, පේලි 13කින්. මම ඇදලත් පෙන්නන්නම්. දැන් බලන්න. ශුද්‍ර නාලිකා. ඒ ශුද්‍ර නාලිකාවක් නිර්මාණය වෙන්නේ මෙන්න මේ වගේ කුහරමේ සිලින්ඩරාකාර ව්‍යුහයක් තමයි ශුද්‍ර නාලිකාවක් කියන්නේ. හරි. එතකොට මේ වගේ ව්‍යුහයක්. දැන් මෙතන අපිට දකින්න පුළුවන් ප්‍රෝටීන ස්තම්භ නැත්නම් ප්‍රෝටීන පේලි 13කින් තමයි බිත්තිය හැදිලා තියෙන්නේ. මෙන්න මේ වගේ බලන්න. දැන් මේක එක පේලියක්. එක ස්තම්භයක් නැත්නම් එක පේලියක්. එකයි. මෙන්න දෙවෙනි පේලිය. 3 4 5 6 7 8 9 10 11 12 13. ඔන්න ඔය වගේ ස්තම්භ 13කින් මෙන්න මේ වගේ පේලි 13කින් තමයි මේ බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ. පැහැදිලිද? මම කොටසක් ඇන්දේ. කුහරමය නාලාකාර ව්‍යුහයක් තමයි මේ ශුද්‍ර නාලිකා කියලා අදහස් කරන්නේ. ඒතර ප්‍රෝටීන උපේකකය ටියුබියුලින් කියන ප්‍රෝටීන උපේකකයෙන් තමයි සමන්විත වෙන්නේ. ඒතර මේ කාරණා ටික අපිට එකතු කරන්න පුළුවන්. කුහරමය නාලාකාර
ව්‍යුහයකි. කුහරමය නාලාකාර ව්‍යුහයකි. දැන් මේකේ බිත්තිය හැදිලා තියෙන එක ගැන අපි කියන්න ඕනේ. මෙහි බිත්තිය සමන්විත වන්නේ ප්‍රෝටීන ස්තම්භ 13කිනි. ප්‍රෝටීන් ස්තම්භ 13කිනි. මෙතන තියෙන ප්‍රෝටීන උපේකකය මොකද්ද? ටියුබියුලින්. හරි. ටියුබියුලින් ප්‍රෝටීන උප ඒකක වලින් සමන්විත වේ. ටියුබියුලින් ප්‍රෝටීන උප ඒකක වලින් සමන්විත වේ. ඒ වගේම මතක තියාගන්න විෂ්කම්භය නැනෝමීටර් 25ක් පමණ වෙනවා. විෂ්කම්භය 25 නැනෝමීටර් පමණ වේ. නැනෝමීටර් 25ක් පමණ වෙනවා. දැන් ශුද්‍ර නාලිකා වලින් මොකද්ද කරන්නේ දරුවෝ? කාර්යයන් හතරක් අපිට කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි සෛල වල හැඩය පවත්වා ගැනීමට දායක වෙනවා. සෛල වල හැඩය පවත්වා ගන්න දායක වෙනවා. ඔබට මතක නම් කශිකා පක්ෂම ඒවා නිර්මාණය වෙන්නේ ශුද්‍ර නාලිකා වලින් නේද? මතකද 9 ධන 2 ව්‍යුහය? හරි. එහෙනම් කශිකා පක්ෂම වල ව්‍යුහය හදන්න දායක වෙනවා. කශිකා පක්ෂම සෛල සචලතාවය සඳහා දායක වෙනවා. සෛල වල චලන ඇති කරන්න දායක වෙනවා. සෛල සචලතාවය සඳහා කශිකා පක්ෂම වල ව්‍යුහය සෑදීමෙන් ශුද්‍ර නාලිකා ඒ කාර්යයට දායක වෙනවා. ඒ වගේම අවශ්‍ය විට ඉන්ද්‍රියිකා චලනය කරන්න සෛලවල තියෙන විවිධ ඉන්ද්‍රියිකා වලට විවිධ ස්ථාන වලට සෛලප්ලාස්මය තුල ගමන් කරන්න ඕන වුණාම ඒ අවශ්‍ය විට ඉන්ද්‍රියිකා චලනයට දායක වෙනවා. ඒ විතරක් නෙමෙයි සෛල විභාජන ක්‍රියාවලියේදී තර්කුව තුරුව හදන්න දායක වෙන්නේ කවුද? ශුද්‍ර නාලිකා. තර්කුව තුරුව නිර්මාණය කරන්න දායක වෙනවා. හරි? පැහැදිලිද? සෛල විභාජනයේදී මේ වර්ණ දේහවල චලන සඳහා දායක වෙන්නේ සෛල විභාජන ක්‍රියාවලියේදී සෛල චක්‍රයේදී සෛලීය සැකිල්ල සංඝටකයක් වන කවුද? ශුද්‍ර නාලිකා බව මතක තියාගන්න ඕනේ. හරි? ඉතින් ඔන්න ඔය කාරණා ටික අපිට එකතු කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ශුද්‍ර නාලිකා වලින් ඉටුවන කෘත්‍යයන් ගණනාවකි. එනම් සෛලවල හැඩය පවත්වා ගැනීමට දායක වීම, ඒ වගේම කශිකා සහ පක්ෂමවල ව්‍යුහය සාදමින් සෛලීය සචලතාවය සඳහා දායක වේ. ඒ වගේම ඉන්ද්‍රියිකා නියමිත ස්ථානවල රඳවා ගනිමින් ඉන්ද්‍රියිකාවල චලනයන්ට දායක වෙනවා. ඉන්ද්‍රියිකා නියමිත ස්ථානවල රඳවා තබා ගැනීමෙන් අවශ්‍ය විට ඉන්ද්‍රියිකාවල චලනයට දායක වේ. ඉන්ද්‍රියිකාවල චලනයට දායක වෙනවා. පැහැදිලිද? ඒ වගේම සෛල විභාජන ක්‍රියාවලියේදී වර්ණ දේහ චලනයට දායක වෙනවා.
සෛල විභාජන ක්‍රියාවලියේදී වර්ණදේහ චලනයට දායක වේ. වර්ණදේහ චලනයට දායක වෙනවා. හරි. එතකොට බලන්න දරුවනේ ශුද්‍ර නාලිකා ගැන අපි මොනවද දැනගන්න ඕනේ? ශුද්‍ර නාලිකා ගත්තම විස්කම්භය ගත්තොත් නැනෝමීටර් 25ක් පමණ වන විස්කම්භයක් දරනවා. කුහරමය නාලාකාර ව්‍යුහයක්. මේ බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රෝටීන ස්තම්භ 13කින්. නැත්තම් ප්‍රෝටීන පේලි 13කින්. කවුද මේකේ තියෙන ප්‍රෝටීන උපේකකය? ඒ තමයි ටියුබියුලින් කියන ප්‍රෝටීන උපේකකයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. તો ශුද්‍ර නාලිකා වලින් ඉටුන කෘත්‍යයන් ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. එකක් තමයි සෛලවල හැඩය පවත්වා ගැනීමට දායක වෙනවා. ඒ වගේම අපිට කියන්න පුළුවන් විශේෂයෙන්ම කශිකා පක්ෂමූල ව්‍යුහය සෑදීම මගින් සෛල සචලතාවය සඳහා මේ අය දායක වෙනවා. ඒ වගේම අවශ්‍ය විට ඉන්ද්‍රියකා රඳවා තබා ගැනීම නියමිත ස්ථානවල අවශ්‍ය වෙලාවට ඉන්ද්‍රියකාවල චලනයට දායක වෙනවා. සෛල විභාජනයේදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මොනවද? වර්ණදේහ චලනය සඳහා පැහැදිලිවම දායක වෙනවා. ඒ දායක වෙන්නේ තර්කු නිර්මාණය කරමින්. එතනදී මම එකතු කරනවා මේකටම මෙහිදී තර්කුව හා තුරුව නිර්මාණයට දායක වේ. තර්කුව සහ තුරුව නිර්මාණයට දායක වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය කාරණා ටික ඔබට මේ පිළිතුරේදී ගොනු කරන්නට වෙනවා දරුවෝ. දැන් අපි කතා කරේ ශුද්‍ර නාලිකා ගැනනේ. තව එක සංරචකයක් තියෙනවා. ඒ තමයි අතරමැදි සූත්‍රිකා. අපි එහෙමනම් ඊළඟ පිටුවෙන් අතරමැදි සූත්‍රිකා පිළිබඳව අපේ කරුණු විමසා බලමු. අපි යමු ඊළඟ පිටුවට. ඔන්න දරුවනේ අපි අතරමැදි සූත්‍රිකා ගැන කතා කරමු. අතරමැදි සූත්‍රිකා. දරුවනේ මේ අතරමැදි සූත්‍රිකා නිර්මාණය වෙන්නේ අතරම තන්තුමය ප්‍රෝටීන. තන්තුමය ප්‍රෝටීන වලින් තමයි නිර්මාණය වෙන්නේ. දඟර ගැසුණු ඝන රැහැනක් විදිහටයි අපිට මුණ ගැහෙන්නේ. තන්තුමය ප්‍රෝටීන අතිශයින් දඟර ගැසුණු ඝන රැහැනක් විදිහට තමයි සකස් වෙලා මේ අතරමැදි සූත්‍රිකා නිර්මාණය කරන්නේ. සාමාන්‍ය විස්කම්භය නැනෝමීටර 10ක් විතර වෙනවා. මේගොල්ලන් ශුද්ධ සූත්‍රිකා වලට වඩා විස්කම්භය වැඩි. හැබැයි ශුද්ධ නාලිකා තරම් විස්කම්භයක් දරන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි වැදගත්ම කාරණාවක් අතරමැදි සූත්‍රිකා නිර්මාණය වන ප්‍රෝටීන වර්ගය මොකක්ද කියන එක. ඇත්තම දරුවනේ සෛල වර්ගයේ මත රඳා පවතින ප්‍රෝටීන වර්ග කීපයකින් එක ප්‍රෝටීනයක් තමයි අතරමැදි සූත්‍රිකා සෑදීමට දායක වෙන්නේ. ඒ කියන්නේ සෛල වර්ගයෙන් සෛල වර්ගයට අතරමැදි සූත්‍රිකා සකස් වන ප්‍රෝටීන වර්ගය වෙනස් වෙන්න පුළුවන්. නිශ්චිතවම කියන්න අමාරුයි. හැබැයි බොහෝ විට අපිට සත්ව සෛල අධ්‍යයනය කරනකොට දකින්න ලැබෙනවා මේ ප්‍රෝටීනය කෙරටින් කියලා. මේ වෙනකොට හොයාගෙන තියෙනවා. බහුලව තියෙන්නේ කෙරටින්. හැබැයි කෙරටින් නැරෙන්න තව ප්‍රෝටීන වර්ග කීපයක්ම දකින්න පුළුවන් මේ අතරමැදි සූත්‍රිකාවල. පැහැදිලි. ඔය කාරණා ටික අපි එකතු කරමු. හරි? මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. තන්තුමය ප්‍රෝටීන අතිශයින් දඟර ගැසුණු ඝන රැහැනක් ලෙස අතරමැදි සූත්‍රිකා සෑදී තිබේ. සෛල වර්ගය මත රඳා පවතින ප්‍රෝටීන වර්ග කිහිපයකින් එක් ප්‍රෝටීන වර්ගයක් පවතී. බොහෝ විට එය කෙරටින් වේ.
බොහෝ විට එය දරුවනේ කෙරටින් වෙනවා. පැහැදිලිද? හරි. ඊළඟ කාරණාව. දැන් අතරමැදි සූත්‍රිකා වලින් ඊටවන කෘත්‍යයන් මොනවද? පොදු කෘත්‍ය තමයි සෛලවල හැඩය පවත්වා ගැනීමට ආධාර වෙනවා. ඒ වගේම න්‍යෂ්ටිය අනිකුත් සෛල ඉන්ද්‍රියකා සමග සවි කරන්න දායක වෙනවා. ඒ වගේම න්‍යෂ්ටික තලාව සෑදීමට දායක වෙනවා. න්‍යෂ්ටිය වෙනත් සමහර ඉන්ද්‍රියකා සමග සවි කරන්න සම්බන්ධ කරන්න දායක වෙනවා. න්‍යෂ්ටික තලාව හදන්න දායක වෙනවා. ඔය කෘත්‍යයන් ටික තමයි කියන්න ඕනේ. මෙහෙම ලියමු. අතරමැදි සූත්‍රිකා මගින් අතරමැදි සූත්‍රිකා මගින්ද ඉටුවන කෘත්‍යයන් කීපයකි. ඉටුවන කෘත්‍යයන් කීපයකි. එනම් සෛලවල හැඩය පවත්වා ගැනීමට සෛලවල හැඩය පවත්වා ගැනීමට දායක වේ. එසේම න්‍යෂ්ටික තලාව සෑදීමට දායක වේ. තවද න්‍යෂ්ටිය සමහර වෙනත් ඉන්ද්‍රියකා සමග සවිවීමට දායක වේ. න්‍යෂ්ටිය සමහර වෙනත් ඉන්ද්‍රියකා සමග සවිවීමට දායක වේ. පැහැදිලිද? මෙන්න මේ කාර්යයන් තමයි අතරමැදි සූත්‍රිකා වලින් ඉෂ්ට වෙන්නේ. දැන් අපි සම්පූර්ණ මේ ප්‍රශ්නේ සාරාංශගත කරොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. සෛල සැකිල්ල කියලා කියන්නේ ප්‍රෝටීන සූත්‍රිකා සහ ශුද්ධ නාලිකා වලින් සමන්විත සෛලයේ හැඩය පවත්වා ගැනීමට ආධාර වන සන්ධාරක ව්‍යුහයක්. අවශ්‍යතාවය අනුව කැඩීමට සහ නැවත සෑදීමට හැකි ගතික ව්‍යුහයක් විදියට සලකනවා. සෛල සැකිල්ල නිර්මාණය වන සංරචක තුන වෙන්නේ ශුද්ධ සූත්‍රිකා හෙවත් ඇක්ටින් සූත්‍රිකා, ශුද්ධ නාලිකා සහ අතරමැදි සූත්‍රිකා. ඒ තුන්දෙනා ගැන වෙන වෙනම අපි කාරණා සාකච්ඡා කරා. ශුද්ධ සූත්‍රිකා හෙවත් ඇක්ටින් සූත්‍රිකා, ඇක්ටින් කියන ප්‍රෝටීන උපේකකයෙන් හැදිලා තියෙන්නේ. එකිනෙක සමග තදින් වෙලුණු ඇක්ටින් පට දෙකකින් තමයි ශුද්ධ සූත්‍රිකා සකස් වෙන්නේ. මේකේ විෂ්කම්භය නැනෝමීටර් 7ක් පමණ වෙනවා කියලා කිව්වා. ශුද්ධ සූත්‍රිකා හෙවත් ඇක්ටින් සූත්‍රිකා වලින් කෘත්‍යයන් 6ක් ගැන කිව්වා අපි ඉෂ්ට වෙන. සෛලවල හැඩය පවත්වා ගැනීමට දායක වෙනවා. සෛලවල හැඩය වෙනස් කරන්න දායක වෙනවා. පේශි සංකෝචනයට දායක වෙනවා. හරි. ඒ වගේම ශාක සෛලවල සෛලප්ලාස්මීය සංසරණය හෙවත් වක්සරණය සිදු කරන්න දායක වෙනවා. ඒ වගේම ඇමීබා වගේ ඒකසෛලික ජීවීන්ගේ ව්‍යාජපාද සෑදීම් මගින් සෛලප්ලාස්මීය චලන සඳහා දායක වෙනවා. ඒ වගේම සත්ත්ව සෛලවල සෛලප්ලාස්ම විභාජනයේදී ભેද නැඩිය සෑදීමට දායක වෙනවා. ඔන්න ඔය කාරණා දැනගන්නට ඕනේ. ඊළඟට අපි ශුද්ධ නාලිකා ගැන කතා කරා. ශුද්ධ නාලිකා නිර්මාණය වන ප්‍රෝටීන උපේකකය තමයි දරුවනේ ටියුබියුලින් කියන ප්‍රෝටීන උපේකකය. මේ ටියුබියුලින් වලින් නිර්මාණය වන ටියුබියුලින් ප්‍රෝටීන ස්තම්භ 13කින් තමයි ශුද්ධ නාලිකාවක බිත්තිය නිර්මාණය වෙන්නේ. මේක කුහරමය නාලාකාර ව්‍යුහයක් කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. හරි. ශුද්ධ නාලිකා නැනෝමීටර් 25ක පමණ විෂ්කම්භයකිනුත් යුක්ත බව මතක තියාගන්න ඕනේ. ඒක අමතර දැනුමට ඔබට මම කියලා දෙන්නේ. ශුද්ධ නාලිකා වලින් ඉටු වෙනවා කෘත්‍යයන් 4ක්. මොනවාද? එකක් තමයි සෛලවල හැඩය පවත්වා ගැනීමට දායක වෙනවා. ඒ වගේම ශුද්ධ නාලිකා කශිකා සහ පක්ෂමවල ව්‍යුහය සෑදීම මගින් සෛල සචලතාවය සඳහා දායක වෙනවා. ඒ වගේම ඉන්ද්‍රියකා නියමිත ස්ථානවල රඳවා ගැනීමෙන් අවශ්‍ය විට ඉන්ද්‍රියකා චලනයට දායක වෙනවා. ඒ වගේම සෛල විභාජනයේදී වර්ණදේහ චලනයට දායක වෙනවා. තරකුව තුරුව නිර්මාණය කිරීමත් සමග වර්ණදේහවල චලන ක්‍රියාවලියට ක්‍රියාකාරීත්වයට දායක වෙනවා. අපි අන්තිමටම කතා කරේ අතරමැදි සූත්‍රිකා. තන්තුමය ප්‍රෝටීන අතිශයින් දඟර ගැසුණු ඝන රැහැනක් ලෙස තමයි සකස් වෙලා තියෙන්නේ මේ අතරමැදි සූත්‍රිකා. මේකේ ප්‍රෝටීන උපේකකය ගැන කතා කරොත් සෛල වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා. සෛල වර්ගයේ මත රඳා පවතින ප්‍රෝටීන වර්ග කීපයකින් එකක් තමයි මේකේ ව්‍යුහය සාදන්න දායක වෙන ප්‍රෝටීන උපේකකය වෙන්නේ. බොහෝ වෙලාවට ඒක කෙරටින් කියලා අපි කිව්වා. පැහැදිලිද? හරි. විෂ්කම්භය ගත්තොත් නැනෝමීටර් 10ක් පමණ වෙනවා කියලාත් මම අමතර දැනුමට ඔබට කිව්වා.
දැන් අතරමැදි සූත්‍රිකාවලින් ඊටවන කෘත්‍යයන් 3ක් ප්‍රධාන වශයෙන්. මොනවද? එකක් තමයි සෛලවල හැඩය පවත්වා ගැනීමට දරුවනේ දායක වෙනවා. සෛලවල හැඩය පවත්වා ගන්න දායක වෙනවා. ඒ වගේම න්‍යෂ්ටික තලාව සෑදීමට දායක වෙනවා. අවසාන වශයෙන් න්‍යෂ්ටිය වෙනත් සමහර ඉන්ද්‍රියකා සමග සවි කරන්න දායක වෙනවා. ඔන්න ඔය කාරණා තමයි අපි සෛල සැකිල්ලට අදාළව ඒකේ සංරචක පිළිබඳව සවිස්තරාත්මකව පැහැදිලි කරේ. එහෙමනම් අපිට දරුවනේ ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නයට දැන් යොමු වෙමු. බලන්න දරුවෝ 19 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ මොකද්ද? ශාක සෛල බිත්තියෙන් ඉටවන කෘත්‍යයන් මොනවද කියලා. ප්‍රධාන කෘත්‍යයන් 7ක් ඔබේ විෂය නිර්දේශය තුල තියෙනවා. දැන් අපි මේවා හරියටම කියන්නේ 7ක් තියෙනවා 5ක් තියෙනවා කියලා. ඒ ටික ඔක්කොම හරියට දැනගන්න ඕනේ. දැන් සමහර දරුවන්ගෙන් අපි අහපුවාම ශාක සෛල බිත්තියේ කෘත්‍යයන් මොනවද? කෘත්‍යයන් එකක් දෙකක් තමයි කියන්නේ. කාලඟවත් ගොඩක් දරුවන්ගේ ළඟ විශ්වාසනීයවන්ත පිළිතුරක් නැහැ. සර් මේකට 7ක් තියෙනවා. මේ න්‍යෂ්ටියේ කෘත්‍යයන් 5යි. එහෙම කියලා කෙලින්ම කියන්න ගොඩක් දරුවන්ට අසමත් වෙනවා, අපොහසත් වෙනවා. ඉතින් අපි මේ වැඩපිළිවෙල තුල මේ ප්‍රශ්න සාකච්ඡාව තුලදී යම්කිසි ප්‍රශ්නයකට අදාළව ලියන්න පුළුවන් උපරිම පිළිතුර තමයි ලියන්නේ. දැන් අපි මේ ප්‍රශ්නේදී සෛල බිත්තියෙන් ඉටුණ කෘත්‍යයන් දෙකක් ලියන්න කියලා ප්‍රශ්න දෙන්නේ නැහැ මම. මම දෙන්නේ සෛල බිත්තියෙන් ඔබ දැනගත යුතුයි කෘත්‍යයන් සියල්ලම. එහෙනම් සියල්ලම ඇතුළත් වෙන විදිහට තමයි ප්‍රශ්නේ අහන්නේ. සෛල බිත්තියෙන් ඉටුණ කෘත්‍යයන් මොනවද? දැන් මෙහෙම විභාගෙදිත් එහෙමයි දරුවෝ. දැන් විභාගෙදී ඔබෙන් අහනවා නම් හරිද? න්‍යෂ්ටියෙන් ඉටුවන කෘත්‍යයන් මොනවාද කියලා ඔයාට ලියන්න බෑ. කෘත්‍යයන් එකක් දෙකක් ලියලා ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉලක්කමකින් කියලා නැත්තම් ඔබ දන්නා සියලු විෂය නිර්දේශයට අදාළ සියලු කෘත්‍යයන් ටික ලියන්න ඕනේ. සියලු කරුණු ටික ලියන්න ඕනේ. හරි? කියලා නැත්තම් ඔක්කොම ලියන්න ඕනේ. හැබැයි කියලා නම් තියෙන්නේ න්‍යෂ්ටියෙන් ඉටුවන කෘත්‍යයන් 3ක් ලියන්න. රළු අන්තක් ප්ලාස්මීය ජාලිකාවෙන් ඉටුවන කෘත්‍යයන් 3ක් ලියන්න. එහෙම කියනවා නම් 3ක් ලිවීම ප්‍රමාණවත්. ඒ වගේ වෙලාවකට දන්න 5ම ලියන්න යන්නත් එපා. ඒකත් අවාසියක්. කාලේ නිකන් නාස්ති වෙනවා. මොකද ඔබ 5ක් ලිව්වා කියලා 5ම හරි ගියාට ලකුණු දෙන්නේ නැහැ. ලකුණු දෙන්නේ 3කට විතරයි. අහන්නේ 3යිනේ. ඒ නිසා පැහැදිලිද? ඒවා මතක තියාගන්න ඕනේ. මේ විභාගයට අවශ්‍ය වෙන වැදගත් පොයින්ට්ස් උත් මම මේ සාකච්ඡාව තුලදී දරුවෝ කියනවා. හරි? පේපර් මාකින් වලදී සුලභව ඔබ වැනි විභාග අපේක්ෂකයන් කරන වැරදි අඩුපාඩු නොසැලකිලිමත්ව සිදුවන ඔබට සිද්ධ වෙන හානි තියෙනවා. ඒවා අපි වළක්වාගෙන තමයි විභාගයට මුහුණ දෙන්න ඕනේ. ඒතකොට තමයි අපිට උපරිම ලකුණක් ගන්න පුළුවන්. හරි? මේ DP education හරහා මේ සිදු කරන සත්කාරයේ සිදු කරන්නේ දරුවනේ ඔබව ඒ සාමාර්ථය ඉහළටම ඔසවා තබන්න. නැතුව මේ B C සාමාර්ථ ලබා දෙන්න නෙමෙයි අපි සියලු දෙනා මේ DP පවුල කැප වෙන්නේ ඔබ වෙනුවෙන් මේ ඒ සාමාර්ථය ලබා දෙන්න. ඒ නිසා අපි ප්‍රශ්නෙක පිළිතුර ලියද්දී ලියන්න පුළුවන් උපරිම සුදුසුම ගැළපෙන පිළිතුරයි ලියන්න ඕනේ. ඉතින් දැන් මම අර කලින් කිව්වා වගේ ශාක සෛල බිත්තියේ ඉටුවන ප්‍රධාන කෘත්‍යයන් කීයක් තියෙනවද? ප්‍රධාන කෘත්‍යයන් 7ක් තියෙනවා. ප්‍රධාන කෘත්‍යයන් 7ක්. මේක මේ අනුපිළිවෙලට පාඩම් කරන්න ඕන කියලා දෙයක් නැහැ. ඔබ කොහොම හරි මේ කෘත්‍යයන් 7ම ලිව්වොත් 7ටම ඔබට ලකුණු ලැබෙනවා. ඒක තමයි තියෙන්නේ. හරි? අංක 1 දැන් හිතන්න ශාක සෛල බිත්තිය කියන්නේ බිත්තියක් කියන්නේ මේ ඇතුලේ තියෙන දේවල් ආරක්ෂා කරන්න තියෙන එළියෙන් පිහිටන ව්‍යුහයක්නේ. දැන් ඔබේ ගෙදර බිත්තිය කියලා කියන්නේ ගෙදර අභ්‍යන්තර තියෙන වස්තුන් සහ සජීවීව ඉන්න ඔබ අපි මේ පවුලේ හැමෝම ආරක්ෂා කරන්න තමයි මේ බිත්තියෙන් වට වෙලා තියෙන්නේ. බිත්තියක් බැඳලා නැත්තම් බාහිර පරිසරයට අපිව නිරාවරණය වෙනවනේ. අපිට එතන අනතුරු වෙන්න පුළුවන් නේ. හරි? ඉතින් ඒ නිසා බිත්තියකින් හැම වෙලාවෙම කරන්නේ ඊට අභ්‍යන්තරයෙන් පවතින ද්‍රව්‍ය වස්තුන් ඒවා මොනා කරන්නද? ආරක්ෂා කරන්න. මේක හිතලා ලියන්න පුළුවන්. මේක පාඩම් කරන්න ඕනේ. මේකට අමුතු දැනුමක් ඕනේ මේක ලියන්න. ශාක සෛල බිත්තියෙන් ඉටුවන පළවෙනිම කෘත්‍යය තමයි ආරක්ෂාව සහ සන්ධාරණයක් ලබා දෙනවානේ. ආරක්ෂාව සහ සන්ධාරණයක් ලබා දෙනවා. ඒක තමයි අංක 1. දෙවැනි එක අපි දන්නවා ප්‍රාථමික සෛල බිත්තිය කියන්නේ පූර්ණ පාරගම්‍ය පටලයක්. ඕනම කෙනෙක්ට යන්න එන්න ඉඩ දෙනවා. මොකද එයා ජලාපාරගම්‍ය තත්වයක් පෙන්වන්නේ නැහැ. ලිග්නින් වගේ සුබෙරින් වගේ සංයෝග බැඳිලා නැති නිසා ප්‍රාථමික සෛල බිත්තිය හරහා ඕනම කෙනෙක්ට යන්න එන්න පුළුවන්. ඉතින් ප්‍රාථමික සෛල බිත්තිය හරහා සෛලයට ජලය ඇතුල් වෙනකොට ක්‍රමක්‍රමයෙන් සෛලයට ජලය ඇතුල් වීම නිසා සෛලය ටික ටික ප්‍රසාරණය වෙනවානේ. සෛලේ පිරුණු ගතියක් එනවා. අර හැකිලිච්ච ගතිය අයින් වෙලා ටික ටික ප්‍රසාරණය වෙනවා. මේ තත්ත්වය අපි හඳුන්වන්නේ ශුණතාවය ඇති වෙනවා කියලා. ඒතර සෛලයට ජලය ඇතුළු වීමේදී ශුණතාවයට පත්වීමට ඉඩ ලබා දෙනවා. හැබැයි
එහෙමයි කියලා සෛල බිත්තිය අසීමිත ලෙස ශුන්‍යතාවයට පත් වෙලා අසීමිත ලෙස සෛලයේ පරිමාව වැඩි වෙන්න දෙන්නේ නැහැ. ඒකෙත් යම්කිසි සීමාවක් අපි ඉංග්‍රීසියෙන් කියනවා ලිමිට් එකක් තියෙන්න ඕනේ. ඒ නිසා මොකද ඕනවට වඩා මේ ජල එකතු වෙලා මේ සෛලය පිම්බුනොත් කොයි වෙලාවෙ හරි පුපුරන්න පුළුවන්. ඒ නිසා පුපුරන එක වළක්වන්නේ සෛල බිත්තිය මගින්. ශුන්‍යතාවයේදී සෛල පුපුරා යාම වළක්වනවා. සෛලයට ජලය ඇතුල් වීමට ඉඩ දීලා ශුන්‍යතාවය වැඩි වෙන්න දෙනවා. හැබැයි ශුන්‍යතාවයේදී ඒ උපරිම අවස්ථාවේදී සෛල පුපුරා යාම වළක්වන්නේත් සෛල බිත්තිය මගින්ම තමයි. පැහැදිලිද? ඒ වගේම සෛලේ වර්ධනය, පාලනය හා සීමා කිරීම කරන්නේත් සෛල බිත්තියෙන්. සෛලේ වර්ධනය, පාලනය කිරීම, සීමා කිරීම සිද්ධ කරන්නේ සෛල බිත්තියෙන්මයි. ඔන්න දැන් කෘත්‍යයන් 7න් 4ක්ම දරුවෝ කිව්වා. 7න් 4ක්ම. ඊළඟ කෘත්‍යයන් 3ක් කියමු. ශාකයක් තුලින් ජලය ගමන් කරන මාර්ග 3ක් ගැන ඔබට මම ඉදිරියේදී කතා කරනවා ප්‍රශ්නවලදී. ශාකයක් තුලින් ජලය ගමන් කරන මාර්ග 3ක් තියෙනවා. මොනවද මේ මාර්ග 3? ඔබ අහලත් ඇති. ඇපෝප්ලාස්ට පතය, සිම්ප්ලාස්ට පතය, පැරණි විෂය නිර්දේශයේ තිබ්බ රික්තක පතය. දැන් ඒක පාවිච්චි වෙන්නේ නැහැ. දැන් කියන්නේ පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය කියලා. පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය. ඉතින් මේ මාර්ග 3න් එකක් තමයි මේ ඇපෝප්ලාස්ට මාර්ගය. ඇපෝප්ලාස්ට මාර්ගය නිර්මාණය වෙන්නේ සෛල බිත්ති, සෛලාන්තර අවකාශ, ඒ වගේම මියගිය ශෛලම වාහිනී වාහකාභවල කුහර. ඒ මාර්ගවලට තමයි අපි කියන්නේ ඇපෝප්ලාස්ට මාර්ගය කියලා. ශාක සෛල බිත්තියක් දිගේ ජලය ගමන් කරන අන්න ඒකට කියන ඇපෝප්ලාස්ට මාර්ගයක් ඔස්සේ යනවා කියලා. සෛල අතර තියෙන අන්තර්සෛලීය අවකාශ, සෛලාන්තර අවකාශ ඒවා තුලින් ජලය යනකොට කියන අන්න ඇපෝප්ලාස්ට මාර්ගයේ ජලය යනවා කියලා. ඒ වගේම මියගිය ශෛලම වාහිනී වාහකාභවල හිස් කුහර තියෙනවා. ඒවා මැරුණට පස්සේ ඒ කුහර වලින් වතුර ටික ජලය ටික ගලාගෙන යනකොට අන්න ඇපෝප්ලාස්ට මාර්ගය කියලා කියනවා. ඒ අනුව දැන් සෛල බිත්ති දිගේ වතුර ගලාගෙන යන්න ඉඩ සලස්සන නිසා එහෙනම් ඇපෝප්ලාස්ට මාර්ගයේ එක සංඝටකයක් විදිහට සෛල බිත්තිය ක්‍රියා කරනවා. හරි සරලයි. හරි. ඒ වගේම ශාක සෛලවලට සෛල බිත්තිය ලැබෙනවා තවත් ලොකු උදව්වක්. ඒ තමයි සෛලවල හැඩය පවත්වා ගන්න දායක වෙනවා. නියත හැඩයක් සෛලයට ලැබෙන්නේ සෛල බිත්තිය ශක්තිමත් නිසා. ඒ වගේම මේ සෛල බිත්තියෙන් ලබා දෙන තවත් වැදගත්ම කාර්යයක් අවසානම කෘත්‍යය තමයි ගුරුත්ව බලයට එරෙහිව ශාකයේ ඍජුව දරා සිටීමට දායක වෙනවා. අපි දන්නවා ගුරුත්වයේ ක්‍රියා කරන හැම වෙලාවෙම සිරස්ව පහළට. ඒතර ඒ සිරස්ව පහළට ක්‍රියා කරද්දී කඳ දවසින් දවස වර්ධනය වෙනවා ගුරුත්වයට එරෙහිව. ගුරුත්ව බලයට එරෙහිව ශාකයේ ඍජුව දරා සිටීමටත් මේ සෛල බිත්ති වලින් ලබා දෙන සන්ධාරණ ශක්තිය හේතු වෙනවා. හරිම සරලයි. හරිම සරලයි මේවා. හරිද? හරි. දැන් අපි මතක් කරගමු මේ 7 මොනවාද? පළවෙනි එක තමයි ආරක්ෂාව සහ සන්ධාරණය ලබා දෙනවා. දෙවෙනි එක සෛලවලට ජලය ඇතුල් වීමට ඉඩ සලස්වමින් සෛලයේ ශුන්‍යතාවයේ වැඩිවීමට ඉඩ ලබා දෙනවා. හැබැයි ශුන්‍යතාවයේදී සෛල පුපුරා යාම වළක්වනවා. සෛලයේ වර්ධනය, පාලනය හා සීමා කිරීම සිද්ධ කරනවා. ඇපෝප්ලාස්ට මාර්ගයේ සංඝටකයක් විදිහට ඉන්න එක පස්වෙනි කෘත්‍යය. හයවෙනි කෘත්‍යය තමයි ශාක සෛලවල සෛලවල හැඩය පවත්වා ගැනීමට දායක වෙනවා. හත්වෙනි කෘත්‍යය තමයි ගුරුත්ව බලයට එරෙහිව ශාකයේ ඍජුව දරා සිටීමට දායක වෙනවා. හරිම සරලයි. මේවා ලියා ගන්න බැරි නෑ. හරිද? මාත් එක්ක පාඩම් කරන්න. ඔන්න එකපාරක් දැන් මාත් එක්ක පාඩම් කරමු. මාත් එක්ක මේ වීඩියෝ පාඩම ඔබ නරඹනකොටම මාත් එක්ක පාඩම් කරගන්න. වෙන වෙලාවක් යොදා ගන්න එපා දරුවෝ. ඒ වෙන වෙලාවෙදී ඔබේ ඉතුරු විෂයන් දෙක භෞතික විද්‍යාව, රසායන විද්‍යාව මේ වගේ විෂයන් ටිකක් අපේ විෂයට වඩා බැරෑරුම් කියලානේ ඔබේ මතයක් තියෙන්නේ. ඒ නිසා මේ බැරෑරුම් විෂයන් වලට වැඩි කාලයක් යොදවන්න. එහෙනම් පුළුවන් තරම් මේ වීඩියෝ පාඩම් මාලාව නරඹනකොට මේ පිළිතුරු සාකච්ඡාව නරඹනකොටම මේ විෂය කරුණු අපි පාඩම් කරගමු. හරි? මාත් එක්ක පාඩම් කරමු. පළවෙනි එක මොකද්ද? ශාකයට නැත්නම් ශාක සෛලවලට ආරක්ෂාව සහ සන්ධාරණය ලබා දෙනවා. දෙවෙනි එක තමයි ශාක සෛලවලට ජලය ඇතුළු වීමේදී ශුන්‍යතාවය සඳහා ඉඩ ලබා දෙනවා. තුන්වෙනි එක ශුන්‍යතාවයේදී සෛල පුපුරා යාම වළක්වනවා. හතරවෙනි එක තමයි සෛලයේ වර්ධනය, පාලනය හා සීමා කිරීම කරනවා. ඇපෝප්ලාස්ට මාර්ගයේ සංඝටකයක් වීම තමයි පස්වෙනි කෘත්‍යය. හයවෙනි කෘත්‍යය මොකද්ද? හයවෙනි කෘත්‍යය තමයි ශාක සෛලවල හැඩය පවත්වා ගැනීමට දායක වීම. හත්වෙනි කෘත්‍යය තමයි දරුවනේ මොකද්ද? ගුරුත්ව බලයට එරෙහිව ශාකයේ ඍජුව දරා සිටීම. ගුරුත්ව බලයට එරෙහිව ශාකයේ ඍජුව දරා සිටීමට දායක වෙනවා. පැහැදිලිද? හරි. අපි මේ කෘත්‍යයන් 7 ගොනු කරමු අපේ පිළිතුරට. පළවෙනි එක තමයි ආරක්ෂාව සහ සන්ධාරණය ලබා දෙනවා. ආරක්ෂාව සහ සන්ධාරණය ලබා දෙනවා දරුවෝ. දෙවෙන්න මොකද්ද? දෙවෙනි කෘත්‍යය
දෙවනි කෘත්‍යය තමයි සෛලයට ජලය ඇතුළු වීමේදී ශුන්‍යතාවයට ඉඩ ලබා දීම. ශුන්‍යතාවයට ඉඩ ලබා දීම. තුන්වෙනි තමයි ශුන්‍යතාවයේදී සෛල පුපුරා යාම වැළැක්වීම. ශුන්‍යතාවයේදී සෛල පුපුරා යාම වළක්වනවා. හතරවෙනි එක තමයි සෛලේ වර්ධනය පාලනය හා සීමා කිරීම. පස්වෙනි එක ඇපෝප්ලාස්ට් මාර්ගයේ සංඝටකයක් වීම. ඇපෝප්ලාස්ට් මාර්ගයේ සංඝටකයක් වීම. හයවෙනි කෘත්‍ය ශාක සෛලවල හැඩය පවත්වාගෙන යාමට දායක වීම. අවසාන වශයෙන් ගුරුත්ව බලයට එරෙහිව ශාකය ඍජුව දරා සිටීම. ගුරුත්ව බලයට එරෙහිව ශාකයේ ඍජුව දරා සිටීම. බලන කෘත්‍යයන් ටික ආරක්ෂාව සහ සන්ධාරණය ලබා දෙනවා. සෛලයට ජලය ඇතුළු වීමේදී ශුන්‍යතාවය සඳහා ඉඩ ලබා දෙනවා. ශුන්‍යතාවයේදී සෛල පුපුරා යාම වළක්වනවා. සෛලයේ වර්ධනය සීමා කිරීම සහ පාලනය කිරීම කරනවා. ඇපෝප්ලාස්ට් මාර්ගයේ සංඝටකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම ශාක සෛලවල හැඩය පවත්ව ගන්න දායක වෙද්දී අවසාන වශයෙන් ගුරුත්ව බලයට එරෙහිව ශාකයේ ඍජුව දරා සිටීමට දායක වෙනවා. ගුරුත්ව බලයට එරෙහිව ශාකයේ ඍජුව දරා සිටීමට දායක වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය කාරණා තමයි දරුවනේ ශාක සෛල බිත්තියෙන් ඊට උන කෘත්‍යයන් වශයෙන් අපිට සඳහන් කරන්න වෙන්නේ. හරි. එහෙමනම් අපි යමු 20 වෙනි ප්‍රශ්නයට. මොනවද අපෙන් 20 වෙනි ප්‍රශ්නේදී අහන්නේ කියලා බලමු. පිළිතුර ලියන්න. ඔන්න අපි 20 වෙනි ප්‍රශ්නෙට ආවා. බලන්න. බහිස්සෛලික පූරකයේ වූ ෆයිබ්‍රොනෙක්ටින් මගින් ඊටවන කාර්යය කුමක්ද? අලුත් ප්‍රශ්නයක්. දැන් මේ බහිස්සෛලික පූරකය නිර්මාණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම සෛල වලින් ස්‍රාවය කරන කාබෝහයිඩ්‍රේට් අණු සහ ග්ලයිකෝප්‍රෝටීන වලින්. මෙතනදී දකින්න ලැබෙන ප්‍රධානම ග්ලයිකෝප්‍රෝටීනය තමයි කවුද? කොලෙජන්. හරි. එතකොට ප්‍රෝටියෝග්ලයිකෑන් වලින් වියන ලද ජාලයක් තුල කොලෙජන් ප්‍රෝටීන තන්තු ගිලී පැවතීමෙන් තමයි මේ බහිස්සෛලික පූරකය නිර්මාණය වෙන්නේ. එතකොට මේක පොඩි රූප සටහනකට ගන්න බලමු අපි. මෙන්න එක සෛලයක් ඉන්නවා. මෙන්න තව සෛලයක් ඉන්නවා. මෙන්න තව සෛලයක් ඉන්නවා. මෙන්න මෙහෙම සෛල ඉන්නවා. දැන් අපි දන්නවා මේ සත්ව සෛල වලට මධ්‍ය සූස්තරයක් නැහැනේ. ඒතර සෛල අතර තියෙන මේ අන්තර්සෛලීය අවකාශයක් තමයි තියෙන්නේ. ඒක තමයි බහිස්සෛලික පූරකයේ විදිහට ක්‍රියා කරන්නේ. එතකොට මේ බහිස්සෛලික පූරකය තුල අර ප්‍රෝටියෝග්ලයිකෑන් වලින් වියන ලද ජාලයක් දකින්න පුළුවන්. ප්‍රෝටියෝග්ලයිකෑන් වලින් වියන ලද ජාලයක් මෙන්න මෙහෙම තියෙනවා. ජාලයක් මෙහෙම දකින්න පුළුවන්. ප්‍රෝටියෝග්ලයිකෑන් වලින් වියන ලද ජාලයක්. මේ ජාලය තුල තමයි කවුද අපේ ග්ලයිකෝප්‍රෝටීන විශේෂයෙන්ම කවුද මේ කොලෙජන්ලා ගිලිලා පවතින්නේ. මේ ජාලය තුල ගිලිලා පවතිනවා මේ කොලෙජන්ලා. හරි? ගිලිලා පවතිනවා. මේ ගිලී පවතින කොලෙජන් ලව ප්ලාස්ම පටලයේ සම්පූරක ප්‍රෝටීන වලට සම්බන්ධ කරන්න තමයි ෆයිබ්‍රොනෙක්ටින් දායක වෙන්නේ.
මේ වගේ අවස්ථාවක් බලන්න. දැන් ෆයිබ්‍රොනෙක්ටින් වලින් කරන්නේ මේ ඉන්නේ කොලජන් කෙනෙක්. ඒ කොලජන් කෙනාව කොලජන් අණුව සම්බන්ධ කරනවා ප්ලාස්ම පටලයේ සම්පූරක ප්‍රෝටීන වලට. මෙන්න මේ විදිහට මේ. ඒතර තමයි ෆයිබ්‍රොනෙක්ටින්. ඒතර ෆයිබ්‍රොනෙක්ටින් වල කාර්යභාරය තමයි කොලජන් ප්‍රෝටීන සත්ව සෛලවල ප්ලාස්ම පටලයේ තියෙන සම්පූරක ප්‍රෝටීන වලට බැඳීම බන්ධන එක තමයි කාර්යභාරය වෙන්නේ. හරිම සරලයි. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. කොලජන් තන්තු ප්ලාස්ම පටලයේ වූ සම්පූරක ප්‍රෝටීන වලට බැඳීම හරි. රේිනේ ෆයිබ්‍රොනෙක්ටින්. දැන් මේ බහිස්සෛලික පූරකයෙන් ඊට උඩ කෘත්‍යයන් 3ක් තියෙනවානේ. සෛල මතුපිට ආරක්ෂක ස්තරයක් නිර්මාණය කරනවා. සෛල මතුපිට පෘෂ්ඨයේ ආරක්ෂක ස්තරයක් නිර්මාණය කරනවා. ඒක එකක්. ඒ වගේම සෛල සැකිල්ල බහිස්සෛලික පූරකයේ සමග සම්බන්ධ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සෛලවල යාන්ත්‍රික සහ රසායනික සංඥා හුවමාරුවට දායක වෙමින් නැත්නම් බලපෑම් කරමින් සෛලයේ ක්‍රියාකාරීත්වයට බලපානවා. හරි. මේ බහිස්සෛලික පූරකය හරහා තමයි යන්න ඕනේ එක සෛලයක ඉඳලා යම්කිසි සංඥාවක් තොරතුරක් ද්‍රව්‍යයක් යන්න ඕනේ එක සෛලයකින් අනිත් සෛලයට මේ බහිස්සෛලික පූරකය හරහා. ඒකට ඒ නිසා මෙතනදී බහිස්සෛලික පූරකයේ මගින් මේ සම්බන්ධීකරණ ක්‍රියාව කරනවා. විවිධ සංඥා සහ විවිධ ද්‍රව්‍යයන් යාන්ත්‍රික සහ රසායනික සංඥා කියලා කියන්නත් පුළුවන් ඒවට. ඒවා හුවමාරුවට දායක වෙමින් සෛලයේ ක්‍රියාකාරීත්වයෙන් නැත්නම් සෛලයේ චර්යාවන් වලට බලපෑම් කරන්න පුළුවන්. අන්න ඒ කාරණා පිළිබඳව දරුවෝ හොඳ අවබෝධයකින් ඔබ පසුවන්නට අවශ්‍යයි. පැහැදිලිද? හරි. එහෙනම් මූලිකව ප්‍රශ්نين ඇහුවේ බහිස්සෛලික පූරකයේ තියෙන ෆයිබ්‍රොනෙක්ටින් මගින් ඊට උන කාර්යය කොලජන් තන්තු ප්ලාස්ම පටලයේ පවතින සම්පූරක ප්‍රෝටීන වලට බැඳ තබා ගැනීම තමයි ෆයිබ්‍රොනෙක්ටින් වලින් කරන්නේ. එහෙමනම් අපිට දැන් පුළුවන් 21 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න. දරුවනේ 21 වෙනි ප්‍රශ්නය සහසාධක පිළිබඳව සැකෙමින් විස්තර කරන්න. සහසාධක පිළිබඳව සැකෙමින් විස්තර කරන්න. මොනවද අපි සහසාධක සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ? දරුවනේ සමහර එන්සයිම වල උත්ප්‍රේරණ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන නොවන සංඝටක වලට තමයි සහසාධක කියන්නේ. පළවෙනිම කාරණාව. ඇතැම් එන්සයිම වල උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන නොවන සංඝටක වලට කියන්නේ සහසාධක කියලා. දැන් සහසාධක දරුවනේ ආකාර දෙකකින් එන්සයිමේ සමග සම්බන්ධ වෙනවා. සමහර සහසාධක එන්සයිමේට තදින් සම්බන්ධ වෙනවා. ඒවා ස්ථීර ලෙස තමයි බැඳීම සිද්ධ කරන්නේ. එන්සයිමේට ස්ථීර ලෙස තදින් සම්බන්ධ වෙනවා. තවත් සමහර සහසාධක එන්සයිමේට ලිහිල්ව සම්බන්ධ වෙන්නේ తాවකාලිකව. తాවකාලිකව ලිහිල්ව සම්බන්ධ වෙන්නේ. ඒවා යම් යම් තත්වයටදී ප්‍රත්‍යාවර්තී ස්වභාවයක් ගන්නවා. මේ తాවකාලිකව සම්බන්ධ වෙන දේවල් වලට යම් යම් තත්වයටදී නැවත ගැලවෙන්නත් හැකියාවක් තියෙනවා. ඔන්න ඔය කාරණා ටික සහසාධක සම්බන්ධයෙන් ඔබ දැනගත යුතුයි මූලිකව. හරි? මොනවද සහසාධක කියන්නේ? සමහර එන්සයිම වල උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන නොවන සංඝටක. අපි ඒක ඉස්සෙල්ලා ලියමු. හරි? බලන්න. සමහර එන්සයිම වල උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන නොවන සංඝටක. සමහර එන්සයිම වල උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන නොවන සංඝටක සහසාධක නම් වේ.
සහසාධක නම් වේ. සහසාධක ආකාර දෙකකින් සහසාධක ආකාර දෙකකින් එන්සයිමයට බැඳෙනවා. එන්සයිමයට බැඳේ. හරි. සහසාධක ආකාර දෙකකින් එන්සයිමයට බැඳෙනවා. මොනවාද මේ ආකාර දෙක? එකක් තමයි සමහර සහසාධක ස්ථීරව තදින් සම්බන්ධ වෙනවා. ඇතැම් සහසාධක එන්සයිමයට ස්ථීරව තදින් බැඳේ. ඇතැම් සහසාධක එන්සයිමයට ස්ථීරව තදින් බැඳෙනවා. ස්ථීරව තදින් බැඳෙනවා. තවත් සහසාධක එන්සයිමයට සම්බන්ධ වන්නේ තාවකාලිකව ලිහිල්වයි. ඒවා යම් යම් තත්ත්ව යටතේදී ප්‍රත්‍යාවර්තී වේ. ප්‍රත්‍යාවර්තී වේ. හරි. දරුවනේ සහසාධක නැවත ආකාර දෙකකට බෙදන්න පුළුවන්. කාබනික සහසාධක සහ අකාබනික සහසාධක. මේ කාබනික සහසාධක වලට සහ එන්සයිම කියලත් කියනවා. ඒ වගේම අපි උදාහරණ ගැනත් දැනගන්න ඕනේ. බලන්න. සහසාධක ආකාර දෙකකි. එනම් කාබනික සහසාධක සහ අකාබනික සහසාධකයි. කාබනික සහසාධක සහ අකාබනික සහසාධකයි. කාබනික සහසාධක කාබනික සහසාධක සහ එන්සයිම ලෙසද හඳුන්වයි. කාබනික සහසාධක සහ එන්සයිම විදියටත් හඳුන්වනවා. දැන් උදාහරණ ගැනත් දැනගන්නට අවශ්‍යයි. මොනවද උදාහරණ? බලන්න. කාබනික සහසාධක ලෙස NAD, FAD, හීම්, ඒ වගේම විටමින් වල ව්‍යුත්පන්න යොදා ගන්න පුළුවන්. දැන් එතකොට අකාබනික සහසාධක ලෙස මොනවද තියෙන්නේ? මෙතෙන් අපිට ගන්න පුළුවන් කොපර් ධන 2. හරි? කොපර් ධන 2. සිංක් ධන 2. ඒ වගේම යකඩ ධන 2 ෆෙරස් අයන දැක්විය හැකිය. දැක්විය හැකියි. පැහැදිලිද? සාරාංශගත කරමු පිළිතුර. සමහර එන්සයිම් වල උත්ප්‍රේරණ ක්‍රියාවට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන නොවන සංඝටක තමයි දරුවනේ සාධක තමයි සහසාධක කියන්නේ. දැන් සහසාධක ආකාර දෙකකින් එන්සයිමයට සම්බන්ධ වෙනවා. සමහර සහසාධක එන්සයිමයට ස්ථීරව තදින් සම්බන්ධ වෙනවා. තවත් සමහර සහසාධක එන්සයිමයට తాවකාලිකව ලිහිල්ව සම්බන්ධ වෙනවා. පැහැදිලිද? හරි.
මේ తాවකාලිකව ලිහිල්ව සම්බන්ධන සහසාධක යම් යම් තත්ත්වයටදී ප්‍රත්‍යාවර්තීව ක්‍රියා කරනවා. දැන් එන්සයිම සහසාධක ආකාර දෙකකට අපිට බෙදන්න පුළුවන් කාබනික සහසාධක සහ අකාබනික සහසාධක. කාබනික සහසාධක වලටම සහ එන්සයිම කියනවා. NAD, FAD, හීම්, බයෝටින් කියලා තව තියෙනවා. ඒ වගේම විටමින් වල ව්‍යුත්පන්න අපිට මේකට ගන්න පුළුවන්. අකාබනික සහසාධක විදිහට තියෙන මේ ලෝහ අයන තුනක් ඇත්තරම කොපර් ධන 2, සිංක් ධන 2 සහ යකඩ ධන 2 නැත්නම් ෆෙරස් අයන උදාහරණ වෙනවා. පැහැදිලිද? හරි. එහෙමනම් දරුවනේ 17 වන ප්‍රශ්න පත්‍රයේ 4 වන පරිච්ඡේදයත් ඔබට මම සාකච්ඡා කළා. මේ කාල සීමාව තුළදී අපි ඊටාම කෙටි ප්‍රශ්න කීපයක් තමයි කතා කළේ. ප්‍රශ්න පොඩි ප්‍රමාණයක්. නමුත් මේ ප්‍රශ්න පොඩි ප්‍රමාණය තුළ විශාල විෂය කරුණු වපසරියක් අපි ආවරණය කරා. හරි. එහෙමනම් මේකේ 5 වෙනි පරිච්ඡේදයේ තුලදී තවත් මේ වගේම අලුත් හොඳ විශාල පිළිතුරක් ලියන්න තියෙන ප්‍රශ්න කීපයක්ම අපි සාකච්ඡා කරමු. එහෙමනම් එතෙක් ඔබට සුබ දවසක්.